අයිබෝන් ළමයි. ආයුබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයිබෝවන් සර්. අපි ගිය සතියේ කරේ ජ්‍යාමිතිය පාඩම. ඒකේ මුල් ටික කළා. ජ්‍යාමිතිය ගැන හැඳින්වීමක් කරා මම ඔයගලන්ට. ජ්‍යාමිතියට අවශ්‍ය මූලික સિદ્ધාන්ත කළා. ඒක තවත් ඉවර නැහැ. අද ඔයගලන්ට මම ත්‍රිකෝණ දෙකක් අංග සමකරන හැටි සහ ජ්‍යාමිතියේ තවත් විශේෂ දේවල් ප්‍රත්‍යක්ෂ පුළුවන් වුණොත් අද කරන්න උත්සාහ කරනවා. එහෙනම් අපි ගිය සතියේ නතර කරපු තැන ඉඳලා අපි ජ්‍යාමිතිය පාඩම ඉදිරියට කරගෙන යමු. අපි ගිය සතියේ කරේ පළවෙනි එක සරල රේඛාවක් මත පිහිටි ලක්ෂයකදී සෑදෙන බද්ධ කෝණවල එකතුව අංශක 180යි. ඒ කියන්නේ පරිපූර්ණකයි. සරල රේඛාවක මත ලක්ෂයකදී බද්ධ කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. කියන්නේ පරිපූර්ණක වෙනවා. ඒතකොට මේ දෙන්න බද්ධ කෝණ දෙකක් මම ඔයගලන්ට කියලා දුන්නා බද්ධ කෝණ කියන්නේ මොනවද? බද්ධ කෝණවල බාහු කියන්නේ මොනවද? ශීර්ෂ කියන්නේ මොනවද? මේ ඔක්කොම කියලා දුන්නා මුලින් ඉඳලා. දැන් මේ පොඩ්ඩක් මතක් කරලා දෙනවා. සරල රේඛාවක් නම් බද්ධ කෝණ එකතුව අංශක 180ක් වෙනවා. ඒක අනිවාර්ය නීතියක්. ඒක මතක තියාගන්න අවශ්‍යමයි. ඊගාවට ඒකෙන් උදාහරණ ගණන් ටිකකුත් අපි කරා. ඊගාවට දෙවෙනි එක විදිහට අපි කරා ලක්ෂයක් වටා පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 360යි. ලක්ෂයක් වටා සම්පූර්ණ රවුමක් යනකොට වටයක් කරකිනකොට අංශක වලින් ගත්තම අංශක 360යි. එතන මෙතන කෝණ හතරක් තියෙනවා. කෝණ හතරක් ක්‍රමයේ කෝණ ඕන ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම එකතු කළාම එන්නේ අංශක 360මයි. අපි ඕක කළා වට ප්‍රස්ථාරවලදීත් නොදන්නා කෝණ හොයනකොට සමීකරණයක් කරා විසඳුවා 360ට සමාන කරලා. ඒ දෙවෙනියට කරපු එකයි. සරල රේඛාවක් නම් 180යි ලක්ෂයක් වටා කෝණ එකතුව 360යි. එකෙන් ගණනුත් අපි හැදුවා. ඊගාට තවත් විශේෂ දෙයක් සරල රේඛා දෙකක් නිකන් රේඛා දෙකක් නෙමෙයි සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ මේ එකිනෙකට මුණට මුණ බලන් ඉන්න කෝණ ප්‍රතිමුඛ කෝණ ඉදිරියේ තියෙන කෝණය සමාන වෙනවා. එහෙනම් මෙයා x නම් මෙයා x මෙයා 30යි නම් මෙයා 30යි මෙයා 50යි නම් මෙයා 50යි මෙයා 110යි නම් 110යි සමාන වෙනවා. එහෙනම් මේ උදාහරණයක් කරලා දෙනවා මේ x ලාගේ 25යි y ලාගේ 155යි හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. තවත් අපි දන්නම දෙයක් තමයි මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. ත්‍රිකෝණයක් ගත්තම ත්‍රිකෝණයේ මේ මොන ත්‍රිකෝණය වුණා ත්‍රිකෝණ වර්ග ගොඩක් තියෙනවානේ. සුළු කෝණික, ඍජු කෝණික, මහා කෝණික, සමපාද, සමද්විපාද, විෂමපාද ත්‍රිකෝණ වර්ග ගොඩක් තියෙනවා. මේ මොන ත්‍රිකෝණය ගත්තත් අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් වෙනවා. එකෙන් අපි ගණනුත් හැදුවා. ගොඩක් ගණන් හදලා තියෙනවා. ඊගාට සමද්විපාද ත්‍රිකෝණ මේක ඉතා වැදගත් સિદ્ધාන්තයක්. සමද්විපාද ද්වි කියන්නේ දෙකක්. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් පාද දෙකක් මේ සමාන වෙන පාද දෙකට සම්මුඛව තියෙන කෝණ දෙක සමාන වෙනවා. මේ සමාන වෙලා තියෙන පාද දෙක ඉදිරියේ තියෙන කෝණ දෙක සමාන වෙනවා. ඒක මේ පාද දෙක සමානයි නම් මේ කෝණ දෙකයි සමාන වෙන්නේ. මෙතනදි මෙන්න මේ පාද දෙක සමාන වෙලා තියෙන්නේ. එහෙනම් මේ පාද ඉදිරියේ තියෙන කෝණය මේවයි. මේ පාද ඉදිරියේ තියෙන්නේ මෙයා. එහෙනම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. මේ පාද දෙක සමානයි නම්. මේ ත්‍රිකෝණය ගත්තහම මෙන්න මේ පාද දෙක තමයි සමාන වෙලා තියෙන්නේ. මේ දෙන්න සමානයි නම් ඒ දෙන්න ඉදිරියේ තියෙන කෝණ දෙක වෙන්නේ මෙයයි. මෙයා ඉදිරියේ තියෙන කෝණය වෙන්නේ මෙයයි. මේ දෙන්න සමාන වෙනවා. මේක අපිට සාධනය කරන්නත් තියෙනවා 10 පන්තියේදී. ඒකෙනුත් අපි ගණන් ටිකක් හදලා තියෙනවා. ඊගාවට සමපාද ත්‍රිකෝණ තවත් විශේෂ સિદ્ધාන්තයක්. ත්‍රිකෝණයක පාද තුනම සමාන වෙනවා නම් එය සමපාද ත්‍රිකෝණයක් වෙනවා. ඒකේ තියෙන විශේෂත්වය තමයි ත්‍රිකෝණයේ සමපාදයි නම් කෝණ තුනම සමාන වෙනවා වගේම කෝණයක් අංශක 60ක් වෙනවා. එහෙනම් මේක ඉතා වැදගත් સિદ્ધාන්තයක්. ගැටලුවකදී දීලා තියෙනවා නම් ත්‍රිකෝණයක් සමපාදයි කියලා අපිට කිසිම සාධනයකින් තොරව ගන්න පුළුවන් පාද තුනම සමානයි. කෝණ තුනම සමානයි. ඒ වගේම කෝණයක් අංශක 60යි කියන එක. ඊගාට තව අපිට ත්‍රිකෝණ අංග සම කරන්න අවශ්‍යම කොටසක් තමයි මෙන්න මේක. සමාන්තර සරල රේඛා ආශ්‍රිත කෝණ. දැන් සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් තීරයක් කියන්නේ හරහට යන රේඛාවක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ළමයි ඒකාන්තරයි කියන්නේ මෙන්න මේ Z අකුර හැඩය. ඒතකොට මේ Z අකුර මේ පැත්තටම තියෙන්න ඕනේ නැහැ.
එන්න අකුරක් වගේ තියෙන්න පුළුවන් අනිත් පැත්තට තියෙන්න පුළුවන් දිග ඇදිලා තියෙන්න පුළුවන් ඕන පැත්තකට තියෙන්න පුළුවන් Z අකුර. හැබැයි මෙන්න මේ ඊතල තියෙනවා නම් විතරයි ඊහිස් තියෙනවා නම් විතරයි කෝණ දෙක සමාන වෙන්නේ. ඒකාන්තර කියන්නේ එකක් හැඩය විතරයි ඊතල වලින් තමයි කෝණ දෙක සමානයි කියන එක ගන්නෙ. ඊගාවට අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඒකෙදිත් ඊතල තියෙන්න ඕනේ. අනුරූප කෝණ අපි අඳුරගන්න හැඩය තමයි F අකුරක හැඩය. F අකුර කිව්වම මේ පැත්ත විතරක් නෙමෙයි මේ පැත්තට තියෙන්න පුළුවන්. F අකුර අනිත් පැත්තට හරවලා දෙන්න පුළුවන්. එක එක පැති වලට දෙන්න පුළුවන්. අනුරූප කෝණ. එතන මෙතන මේකේ 15 මෙතන පහළ තියෙන කෝණේ නම් මෙතනත් පහළ තියෙන කෝණේ. මේකේ දකුණු පැත්තේ තියෙන කෝණේ නම් අනුරූපව අනිත් පැත්තේ දකුණු පැත්තේ තියෙන කෝණේ. මේකේ වම් පැත්තේ තියෙන කෝණේ නම් මෙතනත් වම් පැත්තට අහු වෙන කෝණේ. මේකේ උඩ කෝණේ නම් උඩ කෝණේ. ඒකටම අනුරූපව තියෙන කෝණයට තමයි සමාන වෙන්නේ. ඊගාට තවත් සිද්ධාන්තයක් අපි ඉගෙන ගත්තා මිත්‍ර කෝණ යුගලයක එකතු අංශක 180ක් වේ. පරිපූරක වේ. දැන් ඒකාන්තර කෝණ සමාන වෙනවා. අනුරූප කෝණත් සමාන වෙනවා. හැබැයි මිත්‍ර කෝණ හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ. සමාන වෙන අවස්ථාවක් තියෙනවා 90 එනකොට. මිත්‍ර කෝණ කියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ පරිපූරකයි 180යි මිත්‍ර කෝණයක යුගලයක එකතුව. ඒතර මිත්‍ර කෝණ නම් මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180ක් එනවා. එහෙනම් මේ මිත්‍ර කෝණ සමානයි කියන එකට වඩා අපි මතක තියාගන්න ඕනේ මේ ඊතල තියෙනවා නම් පරිපූරක වෙනවා 180ක් එනවා. ඒක මේ C අකුරක හැඩයේ තියෙන්න ඕනේ. C අකුර හරි U අකුර හරි කොහොම හරි මෙන්න මිත්‍රයි කියන්නේ එක ළඟ තියෙන කෝණ දෙක නිසා තමයි මිත්‍ර කෝණ කියලා නම ඒගොල්ලන් දාලා තියෙන්නේ. එතකොට මේ ටික තමයි අපි ගිය සතියේ කළේ. ඊගාට අපි කරමු අද පාඩම් පටන් ගමු. මම මේ ගිය සතියේ කරපුවා මතක් කළේ 8 වෙනි එකේ අර්ථය ලියා ගන්න. 8 වෙනි එක ත්‍රිකෝණ අංග සාම්‍ය. 8 වෙනි එක ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය. දැන් ළමයි මේකේ ත්‍රිකෝණ විතරක් නෙමෙයි ඕනම එකක් අපිට පුළුවන් අංග සම කරන්න. දැන් අපි ගත්තොත් එහෙම මම මොකක් හරි හැඩයක් ගන්නම්. මම ගන්නම් මෙන්න මේක. දැන් මේක අංග සමයි කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. හරි? අංග සමයි කියලා කියන්නේ දැන් ඔන්න මම මේක කොපි කරනවා. අන්න මේ වගේ තව එකක්. දැන් ළමයි මම මේකමයි කොපි කරේ. මේකමයි මෙතන තියෙන්නේ මේ බලන්න. එක උඩ එක තිබ්බම සමපාත වෙනවා. දැන් බලන්න එකක් වගේ පේන්නේ. මේ එකක් වගේ පේන්නේ. හැබැයි මෙතන දෙකක් තියෙන්නේ. මේ එක උඩ එක තිබ්බම එකක් වගේ තමයි පේන්නේ. අන්න අංග සමයි. එතකොට මේක අපි චුට්ටක් ලොකු කරොත් හැඩය එකමයි. බලන්න මේ හැඩයමයි තියෙන්නේ. හැබැයි මේ හැඩයම වුණාට මේක එක මත එක වැටෙන්නේ මේ බලන්න මේ වර්ගඵලය වෙනස්. එකක් ලොකුයි එකක් පොඩි. එහෙනම් මේක අංග සම නැහැ. අංග සම කියන්නේ ත්‍රිකෝණ විතරක් නෙමෙයි ළමයි. අංග සම වෙන්නේ ත්‍රිකෝණ විතරක් නෙමෙයි. ඕනම එකක් අපිට අංග සම කරන්න පුළුවන්. හැබැයි අංග සම කරනවා කියන්නේ වර්ගඵලයෙන් සමාන වෙනවා, හැඩයෙන් සමාන වෙනවා, දිගින් සමාන වෙනවා, පළලෙන් සමාන වෙනවා, කෝණයෙන් සමාන වෙනවා. සියලුම අංග සමාන වෙන එකට තමයි අංග සමයි කියලා කියන්නේ. අංග සමයි. හැම අංගයක්ම සමානයි. එහෙනම් ත්‍රිකෝණ දෙකක් විතරක් නෙමේ ඕනම එකක් අපිට පුළුවන් අංග සම කරන්න. ඕගොල්ලන්ගේ ගණන් අච්චුපත ගත්තොත් එහෙම එක අච්චුපතකුයි ගණන් වල තව කෙනෙක්ගේ ගණන් අච්චුපතකුයි ගත්තාම ඒ දෙක අලුත්ම පොත් දෙකක් නම් ඒ දෙක අංග සමයි. ඒකේ තියෙන වචන ගානක් සමානයි, හැඩයක් සමානයි, පිට කවරෙත් සමානයි. එකම වගේ එකම print එකෙන් එන අච්චු පොත් දෙකක් තමයි තියෙන්නේ. එතකොට අංග සම වෙනවා මේ පොත් දෙක. එහෙනම් අංග සමයි කියන්නේ හැම අංගයක්ම සමානයි කියන එකයි. එහෙනම් අංග සම වෙන්නකොට ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න අංග සමද නැද්ද කියලා හොයා ගන්න පුළුවන් විදි අපි 4ක් ඉගෙන ගන්නවා. අපි බලමු අංග සමයි කියන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනි අවස්ථාව බලමු මොකද්ද කියලා. රෝම ඉලක්කම් 1 යටතේ දාලා ලියා ගන්න පළවෙනි අවස්ථාව පාදයක් කමාවක් ආයිත් පාදයක් කමාවක් ආයිත් පාදයක් අවස්ථාව. මේ තියෙන්නේ පාදම තුනක් පා අවස්ථාව.
පා අවස්ථාව. පා අවස්ථාව. එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පා අවස්ථාවෙන් අංග සම වේ. එතකොට මොකද්ද මේ කියන්නේ? ත්‍රිකෝණයක පාද තුනක්. එක ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. දැන් මම අදින්න එක ත්‍රිකෝණයක්. ඔන්න එක ත්‍රිකෝණයක් ගත්තා මම. දැන් මේ ත්‍රිකෝණයේ පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට මම තවත් ත්‍රිකෝණයක් වෙන පැත්තකට අඳින්නම්. ඔන්න තවත් ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණය අපි ගත්තොත් එහෙම රතු පාට ත්‍රිකෝණය මම ගන්නම් ABC කියලා. නිල් පාට ත්‍රිකෝණය මම ගන්නම් PQR කියලා. දැන් ළමයි මේකේ ඒ රතු පාට ත්‍රිකෝණයේ එක පාදයක් ඔන්න මම එක ඉරකින් ගැහුවා පාදයක්. මේ AC කියන පාදය අපි හිතමු නිල් පාට ත්‍රිකෝණයේ PR කියන පාදයට සමානයි කියලා. මම මේ දල සටහනක් යන්නේ. හරි? ඒ ඔයගලන් කියන්න පුළුවන් ඕනනම් AC පාදයට වඩා දිග නැද්ද මේ PR කියලා. මේ කඩු සටහනක් නිකන් ඇදලා තියෙන නිර්මාණය කළා නෙමෙයි. හරි? විභාගයටත් එහෙමයි. උතර මේ AC පාදයේ සමානයි PR පාදයට. විභාගයේ අපිට හේතු තියෙනවා. හේතුත් එක්ක අපි කියන්නේ. ඒක නිසා හරියටම දිග මනින්න අවශ්‍ය නැහැ. AC පාදයේ PR පාදයට සමාන වෙලා තියෙනවා කියලා හිතන්න. AB පාදයේ දිග සමානයි PQ පාදයට කියලා හිතන්න. BC පාදයේ දිග සමානයි QR පාදයට කියලා හිතන්න. දැන් බලන්න මේකේ එකම සංකේතයේ දානවා කියන්නේ පාද දෙක සමානයි කියන එක ළමයි. මෙතනට එක ඉරක් දාලා මෙතනටත් එක ඉරක් දානවා කියන්නේ මේ පාදේ සමානයි කියන එකයි. මෙතනට ඉරි දෙකයි මෙතනටත් ඉරි දෙකක් දානවා කියන්නේ මේ පාදෙට සමානයි. මෙතනට ඉරි කෑලි තුනක් ගහලා මෙතනටත් ඉරි කෑලි තුනක් ගහනවා කියන්නේ මේ පාද දෙකත් සමානයි. එහෙනම් ළමයි මේකේ පාද තුනට මේකේ පාද තුන සමානයි. එතකොට මේක මාරු වෙලා කැරකිලා තිබ්බට කමක් නැහැ. දැන් මේ වගේ දැන් ඔයගලන් හිතයි මේකේ වම් පැත්තේ එක ඉරි තියෙන්නේ මේකේ දකුණු පැත්තට වැටලා තියෙන්නේ කියලා. ඒක කමක් නැහැ. මේක කරකවලා අපිට හදා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණය කරකවලා ඕන පැත්තකට මේ පැත්තටම හරව ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ත්‍රිකෝණ දෙක එක මත එක වැටෙනවා සමපාත වෙනවා අංග සම වෙනවා මේ පාද තුන සමාන නම් එහෙනම් මේ ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේකේ බලන්න ළමයි මේ ත්‍රිකෝණ දෙක අපි ගත්තොත් එහෙම මේකේ AC කියන පාදය සමාන වෙලා තියෙනවා PR කියන පාදයට. දැන් විභාගයේදී ගානක නම් අපි මේ හේතු ලියන්න ඕනේ ඉස්සරයි. AB කියන පාදය සමාන වෙලා තියෙනවා PQ කියන පාදයට. PQ කියන පාදයට. තව BC කියන පාදය සමාන වෙලා තියෙනවා QR කියන පාදයට. එහෙනම් AC පාදය මම මේ උඩින්ම ලියලා තින්නේ AC පාදයේ සමානයි PR. ඊගාට ලිව්වා AB පාදයේ සමානයි PQ. ඊගාට ලියනවා BC පාදයේ සමානයි QR. මේක පාද තුන සමානයි කියලා ලියලා තියෙනවා. එහෙනම් එම නිසා මේක හේතු ලියන්න ඕනේ අපි විභාගෙදී. එම නිසා ABC කියන ත්‍රිකෝණය කියන එක කෙටියෙන් මෙහෙම ලියනවා. ත්‍රිකෝණය අංග සමයි කියන එකේ සංකේතය තමයි මේ තියෙන ඉරි කෑලි තුනක්. හැම විදියකින්ම සමානයි. ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය කියලා ලියලා හේතුව අනිවාර්යෙන් ලියනවා වරහන් ඇතුලේ පාදම තුනක් සමාන වෙලා පාදයක් අවස්ථාව පා අවස්ථාවෙන් තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ කියලා ලියනවා. එහෙනම් ළමයි මේක අපි පැහැදිලිව ඇඳගෙන මේ ටික මේක ලියාගමු ඉක්මනට. ඊගාවට දෙවෙනි කොටස රෝම ඉලක්කම් 2 පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාව. මේ පා කියන්නේ පාදයක්, කෝ කියන්නේ කෝණයක්, පා කියන්නේ නැවතත් පාදයක්. පාකෝපා අවස්ථාව. මේකට අපි අන්තර්ගත අවස්ථාව කියලා කියනවා. ඒකේ අර්ථය ලියා ගන්න. ත්‍රිකෝණයක
ත්‍රිකෝණයක පාද දෙකක් සහ ත්‍රිකෝණයක පාද දෙකක් සහ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය මේක ඉතා වැදගත් අන්තර්ගත කෝණය මම කියලා දෙන්නම් මොකද්ද කියලා පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. මේක ලියා ගන්න. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. මෙන්න මේ වචන ඉතා වැදගත්. ඒක යටින් ඉරක් අඳ ගන්න නැත්නම් හයිලයිට් කර ගන්න. අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වේ. ඔන්න බලන්න ළමයි දැන් මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ අන්තර්ගත කතාව කියලා. දැන් බලන්න. ඔන්න මම ත්‍රිකෝණයක් අඳිනවා. ඔන්න ත්‍රිකෝණයක් ඇඳා. දැන් මේ ත්‍රිකෝණයේ දැන් බලන්න මම මේ ත්‍රිකෝණයට නමකුත් දාන්නම්. මේ ත්‍රිකෝණය අපි ගමු ABC කියලා. ඔයගලන්ට ඕන තැනකට A දාන්න පුළුවන්, ඕන තැනකට B දාන්න පුළුවන්, ඕන තැනකට C දාන්නත් පුළුවන්. හරි? දැන් මේකේ ඔන්න AB පාදය තියෙනවා. මේ AB පාදය තියෙනවා. මෙන්න මේ පාදය. තව AC පාදයක් තියෙනවා. එතකොට මෙන්න මේ AB පාදයයි AC පාදයයි. මෙන්න මේ පාද දෙක අතර කෝණය අපි ගත්තොත් එහෙම. මෙන්න මේ පාදය මෙන්න මේ පාදය. මෙන්න මේ පාද දෙක අතර තියෙන අන්තර්ගත කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණයට. මේ කොළ පාට පාද දෙක අතර තියෙන අන්තර්ගත කෝණය තමයි මේ කෝණය. දැන් අපි ගත්තොත් එහෙම තවත් ත්‍රිකෝණයක් මම ගන්නම් මේ වගේම ත්‍රිකෝණයක්. මේ බලන්න. තවත් ත්‍රිකෝණයක් ගත්තා. දැන් මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කහ පාට පාදය. මෙන්න කහ පාට පාදය. මේ දෙන්නගේ අන්තර්ගත කෝණය තමයි මේ තියෙන්නේ. එහෙනම් අන්තර්ගත කෝණය කියන්නේ ඒ අදාළ පාද දෙකෙන් හැදෙන කෝණය තමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. අදාළ පාද දෙක අතර කෝණය තමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. ඒක ඉතා වැදගත් ළමයි හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් අන්තර්ගත කෝණය කියන්නේ ඒ පාද දෙක අපි ගන්න පාද දෙක අතර කෝණය කියන එකයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. පැහැදිලි නේද? මම තව කියලා දෙන්නම් ගණන් හදන අතරේදී. දැන් කිසි කෙනෙක් ලියන්න එපා. දැන් හැමෝම බලා ගන්න ඕනේ කියලා දෙනකොට ලියන්න වෙලාව දෙන්න. දැන් ඔන්න මම ත්‍රිකෝණයක් ගන්නවා. මොකක් හරි ත්‍රිකෝණයක්. ඊගාවට තවත් ත්‍රිකෝණයක් ගන්නවා. තවත් මොකක් හරි ත්‍රිකෝණයක් ගත්තා. ඔන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණ දෙකේ මම එක ත්‍රිකෝණයක් නම් කරන්නම් ABC කියලා. අනිත් ත්‍රිකෝණය නම් කරන්නම් PQR කියලා. දැන් ළමයි මේ රතු පාට ත්‍රිකෝණයේ AC පාදය මේ නිල් පාට ත්‍රිකෝණයේ අපි හිතමු PR පාදයට සමානයි.
AC පාදය PR පාදයට සමානයි. කොහොමද සමාන උනේ? ඒක ඉතින් අපි දැම්ම දන්නේ නැහැ. දත්තේ කියලා හිතමුකෝ. ඒගොල්ලන් කිව්වා කියලා හිතමුකෝ දැනට. විභාගෙදී නම් අපිට ගානකදී නම් ඒකට හේතු ඇතුව හොයා ගන්න ඕනේ සමාන වෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක. හරි? ඒක ගණන් හදද්දි කියලා දෙන්නම්. දැනට AC පාදය PR පාදයට සමාන වුණා කියලා හිතන්න. තව BC පාදය QR පාදයට සමාන වුණා කියලා හිතන්න. ඔන්න BC පාදය QR පාදයට සමාන වෙලා. AC පාදය PR පාදයට සමාන වෙලා. මේ රතු පාට ත්‍රිකෝණයේ ඕනම පාදයක් මේ ඉරි දෙක කියලා හිතන්න. එතකොට මේ නිල් පාට ත්‍රිකෝණයේ ඕනම පාදයකට මේ ඉරි දෙක තියෙන්න පුළුවන්. මෙතෙන්ට හරි මෙතෙන්ට හරි මෙතෙන්ට හරි ඕන තැනකට තියෙන්න පුළුවන්. හැබැයි හේතු ඇතිව ඒගොල්ලන් දීලා තියෙනවා නම් ඒ දීප එක ගන්න ඕනේ. අපිට වෙනස් කරන්න බෑ. ඕනම තැනකට එන්න පුළුවන් සමාන වෙන තැනකට හේතුවක් තියෙනවා නම්. මෙතන එක ඉරයි මෙතනත් මේ ත්‍රිකෝණයේ ඕනම පාදයක් එක ඉර තියෙන්න පුළුවන්. මෙතන තියෙන්න පුළුවන් මෙතන තියෙන්නත් පුළුවන්. ඒගොල්ලන් දෙන තැන තමයි අපි ගන්නෙ. ඒක වෙනස් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන තැනකට දෙන්න පුළුවන්. දැන් මේ පාද දෙකට පාද දෙකක් සමානයි. එතන කිසිම ගැටලුවක් නැහැ. කෝණේ තමයි ළමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ සමානයි කියලා ගත්ත පාද දෙකේ තියෙන අන්තර්ගත කෝණය තමයි මෙන්න මේ කෝණය ළමයි. මෙයා තමයි අන්තර්ගත කෝණය. මේ ඉරි කැලේ කළු පාට ඉරි දෙකටයි එක ඉරටයි දෙකටම අහු වෙන කෝණය තමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ත්‍රිකෝණයේ අන්තර්ගත කෝණයටම. මේ ත්‍රිකෝණයේ අන්තර්ගත කෝණය සමාන වෙන්න ඕනේ මේ ත්‍රිකෝණයේ ඕනම කෝණයක් තිබිලා බෑ. මේ කෝණයට සමාන වුණාට බෑ. මේ කෝණයට සමාන වුණාට බෑ. මේ පාද දෙක අතර තියෙන අන්තර්ගත කෝණයටම සමාන විය යුතුමයි. එහෙනම් මේ කෝණයට සමාන වෙන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක මේ අවස්ථාවෙන් පාපෝපා අවස්ථාවෙන් අංග සමයි කියලා කියන්න. එහෙනම් මේකේ අපි ලියනවා මොකද්ද? දැන් ඔයගොල්ලෝ ලියන්න එපා බලා ගන්න. BC පාදය සමානයි. BC පාදයේ සමාන වුණා QR පාදයට. BC සමානයි QR වලට. ඔය චුට්ටක් අමුතු පාඩමක් ඔයගලන්ට ගණන් ටිකක් හදනකොට පුරුදු වෙයි. තාම මේ නෝට් එක යන්නේ බය වෙන්න එපා. හරි? AC පාදයේ සමානයි PR පාදයට. දැන් ඔන්න පාද දෙකක් අපි ලිව්වා. ඊගාවට මෙන්න මේ රතු පාට කෝණය. මොකද්ද මේ කෝණය? ACB කියන්න පුළුවන්. BCA කියන්න පුළුවන්. කෝණේ හැදිලා තියෙන්නේ මෙන්න මෙතනදී. එයා තමයි මැද ඉන්න ඕනේ. C තමයි මැද ඉන්නේ. මේ C නිකන් නෙමෙයි ඉන්නේ තොප්පියකුත් දාගෙන ඉන්නේ එයා. කෝණේ හදන තැන. ඒතර කෝණේ හැදුනේ C වලදී BCA කියන්න පුළුවන් ACB කියන්න පුළුවන්. මම ලියන්නම් ACB කියලා. එහෙනම් ACB කෝණය සමාන වෙන්නේ මෙතනදී කෝණය තමයි මොකද්ද? PRQ. R වලදීනේ කෝණය හදන්නේ. එහෙනම් R තමයි තොප්පිය දාන් ඉන්නේ. කෝණේ අයිති එක්කෙනා තමයි තොප්පිය දාන්නේ. එහෙනම් PRQ කියන්න පුළුවන්. QRP කියන්න පුළුවන්. මම PRQ කියලා ලියන්න අකුරු පිළිවෙලට. PRQ කියලා ලියන්න. දැන් ළමයි ඔන්න පාද දෙකක් සමානයි කෝණයකුත් සමානයි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් එම නිසා මේ එම නිසා තිත් තුන ලියනවා. එම නිසා ABC කියන ත්‍රිකෝණය ඔන්න ඉරි කැරි තුනක් මේ ඉරි කැරි තුنين කියන අංග සමයි PQR කියන ත්‍රිකෝණයට මොන අවස්ථාවේ යටතේද? පාදයයි කෝණයයි පාදයයි මේ පාද දෙක මැද්දේ තමයි කෝණේ තියෙන්නේ. ඒ වලට අපි ලියනකොටත් එහෙම තමයි ලියන්නේ. පාද දෙක මැද තමයි කෝණේ තියෙන්නේ. මෙතනත් එහෙමයි මේ පාද දෙක මැද තමයි කෝණේ තියෙන්නේ. පාද දෙක මැද්දේ තමයි කෝණේ තියෙන්නේ. එහෙනම් පාද දෙකක් සහ අන්තර්ගත කෝණය මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමානයි නම් මේ ත්‍රිකෝණ දෙක පාපෝපා අවස්ථාවේ යටතේ අංග සම වෙනවා. එහෙනම් ඔයගොල්ලන් මොනම තැනකදී හරි ගානක හරි දැක්කොත් මෙන්න මේ වගේ පාද දෙකක් සමාන වෙලා මැද තියෙන කෝණයක් සමාන වෙලා එතනදී ඔයගලන්ට ස්ථීරවම කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා මොන අවස්ථාවේ යටතේද? පාපෝපා අවස්ථාවේ යටතේ කියලා. දැන් මේක අපි ඉක්මනට ලියාගමු. මම තව ගණන් ඔයගලන්ට කියලා දෙන්නම් මේකෙන්. දැනට අපි ඉස්සෙල්ලා මේකේ නෝට් එක ලියාගෙන ඉමු. අපේ තුන්වෙනි අවස්ථාව කෝකෝපා අවස්ථාව. කෝකෝපා අවස්ථාව. මේක නිවැරදිව ලියා ගන්න ඕනේ. මෙතනදී ලියන වාක්‍ය වැරදුනොත් මුළු ඔක්කොම මේකේ තේරුම අදහස වර්ධිනවා. ඔන්න බලන්න.
මාත් එක්ක ඉස්සෙල්ලාම ලියාගමු. ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. අපි ඉස්සෙල්ලා කතා කරේ පාද දෙකක් සහ කෝණයක්. දැන් කෝණ දෙකක් සහ පාදයක්. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් කමාවක් දාන්න. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට ඔන්න ඔය වචනේ ඊටා වැදගත්. මම රතු පාටින් ලිව්වේ අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක කෝකෝපා කෝණයක් පාදයක් අවස්ථාව යටතේ අංග සමවේ. මෙතර ළමයි ඉතා වැදගත්. මේක ලියාගමු ඉක්මනට. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ ඕනම පාදයක්. තවත් ත්‍රිකෝණයක ඕනම කෝණ දෙකකට සහ අනුරූප පාදයට රතු පාටිනුත් ලියලා හයිලයිට් උත් කරනවා. එච්චර වැදගත් ඒක. අනුරූප පාදයට සමාන වේ නම් මෙම ත්‍රිකෝණ දෙක කෝකෝපා අවස්ථාවේ යටතේ අංග සම වේ කියලා දෙන්නම් මොකද්ද කියන එක. ඔන්න බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. ඉස්සෙල්ලා වගේම මම ගන්නම් රතු පාට ත්‍රිකෝණයක් ගන්නවා. ඊගාවට තව නිල් පාට ත්‍රිකෝණිකුත් ගමු. දැන් මේ ත්‍රිකෝණ දෙකෙන් මම රතු පාට ත්‍රිකෝණය ගන්නම් ABC කියලා නම් කරන්නම්. ABC කියලා නම් කරන්නම්. ABC. මේ ත්‍රිකෝණය PQR කියලා නම් කරන්නම්. මේකේ ළමයි ඔන්න හොඳට බලා ගන්න. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. එතන මම රතු පාට ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක්. ඕනම කෝණ දෙකක්. මේ කෝණයයි ගන්නම්කො මම. ඔන්න කෝණ දෙකක් මට කැමති කෝණ දෙකක් මම ගත්තා. කෝණ දෙකක් සහ පාදයක්. ඔන්න කෝණ දෙකකුයි පාදකුයි මාක් කරාම. මේ පළවෙනි වාක්‍ය කීපයක. හොඳට තේරුම් ගන්න. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. ඕනම කෝණ දෙකක් ඕනම පාදයක්. ඔයගලන්ට ඕනම කෝණ දෙකක් මේකේ මාක් කරන්න පුළුවන්. ඕනම පාදයක් මාක් කරන්න පුළුවන්. විභාගයට ගාන අනුව අපිට තියෙන හේතුව අනුව මේවා තැන් වෙනස් වෙයි. හරි? ඕනම කෝණ දෙකක් සහ ඕනම පාදයක් මාක් කරා. අනිත් ත්‍රිකෝණේ ඔන්න ළමයි හොඳට තේරුම් ගන්න දැන්. රතු පාට ත්‍රිකෝණයේ ඕනම කෝණ දෙකක් ඕනම පාදයක්. අනිත් ත්‍රිකෝණයේ ඕනම කෝණ දෙකක්. හරි? ඕනම කෝණ දෙකක්. මම ඕනම කෝණ දෙකක් මාක් කරන්න. මම ගන්නම් මේ කෝණයයි. ඔන්න. ඕනම කෝණ දෙකක් මට ඕනම කෝණ දෙකක් මාක් කරා. මම මුලින් ඉඳලා කියන්නම්. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. ඕනම කෝණ දෙකක් ඕනම පාදයක්. කෝණ දෙකක් සහ පාදයක්. ඔන්න දැන් කමාවක් දාලා තියෙනවා. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ කෝණ දෙකකට. ඔන්න කෝණ දෙකක් ඕනම කෝණ දෙකක් මෙයයි හරි. එහෙම නැත්නම් මේ දෙන්න හරි නැත්නම් මේ දෙන්න හරි ඕනම කෝණ දෙකක්. සහ
මෙන්න දැන් වචනේ ඇවිල්ලා තිනවා අනුරූප පාදයට සමාන වෙනම් පාදේ ළමයි අපිට ඕන පාදයක් ගන්න බෑ. කෝණ දෙක ඕනම කෝණ දෙකක් මේ ත්‍රිකෝණයේ ඕනම කෝණ දෙකකට සමාන වෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. පාදය මේ තනියම ඉන්න එක්කෙනා පාදය මේකේ අනුරූප පාදයටයි සමාන වෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න අනුරූප පාදය කියන්නේ එෆ් අකුරුද කියලා නෑ. අනුරූපයි කියන්නේ මේ විදිහටම කියන එකයි. මේකේ අනුරූප පාදය හොයාගන්නේ කොහොමද? මෙන්න බලන්න. මෙන්න මේ තනීර කියන පාදේ ඇවිල්ලා තියෙන කාගේ ඉස්සරහද? මෙන්න මේ ඉරි දෙකක් ඇඳපු B කියන කෝණේ ඉස්සරහා තමයි මෙන්න මෙයා ඉන්නේ. මේ ඩබල් ඉරක් ගිහිල්ලා තියෙන කෝණේ මම මේකට අකුරක් දාගන්නම් මොකක් හරි ඔයගලන්ට තේරුම් කරන්න ලේසි වෙන්නේ. මෙතනට මම දාන්නම් තිතක් මේ කෝණෙට. මේ කෝණෙ තිතක් තියෙනවා. මේ කෝණයට කතිරයක් දාන්නම්. මේ කෝණයට කතිරයක් දානවා. සමාන කෝණ වලට එකම සංකේතය දාන්න පුළුවන් මම මේ දාලා තිනවා වගේ. මෙයාට කතිරයක් මෙයාට කතිරයක්. ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි. ඊගාවට මෙයාට තිතක් මෙයාට තිතක් මේ කෝණ දෙක සමානයි. දැන් මම මේ ඉර මේ මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ තනීර තියෙන්නේ ළමයි තිත ඉස්සරහින්. මෙතන තියෙන්නේ තිත ඉස්සරහින් නම් මෙතනත් ඉන්න ඕනේ තිත ඉස්සරහමයි මේ පාදේ තියෙන්න ඕනේ. එහෙනම් අපි ලකුණු කරලා තියෙනවා නම් මෙන්න මෙතන මේ ත්‍රිකෝණ දෙක බැලුවොත් බැලූ බැල්මටම හිතේ අංග සමයි කියලා. එයි තිතට තිත. ඒ කියන්නේ කෝණයට කෝණේ සමානයි. ආයි කෝණයට කෝණේ සමානයි. පාදයට පාදේ සමානයි. එහෙනම් මේකේ කෝණ දෙකයි පාදයයි මේකෙත් කෝණ දෙකයි පාදයයි. මේ තිතයි කතිරේ ඉරයි තිතයි කතිරේ ඉරයි. අංග සමයි කියලා කියයි. නමුත් අංග සම නෑ ළමයි. මේක අනුරූපව සමාන වෙලා නෑ. මේ රතු පාට වචනේ වරද්දලා මෙතනදී. එයි මේකේ සමාන වෙච්ච පාදයේ තියෙන්නේ තිත ඉස්සරහින්. මේකේ සමාන වෙච්ච පාදේ මාක් කරලා තියෙන්නේ කතිරේ ඉස්සරහින්. අන්න වැරදි මාක් කරලා තියෙන විදිය. එහෙනම් මේකෙත් එන්න ඕනේ තිත ඉස්සරහටමයි එන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක කරකවලා ආයි අර ත්‍රිකෝණෙම ලැබෙන්නේ. එහෙනම් ඔන්න දැන් ත්‍රිකෝණ දෙක අපිට පුළුවන් අංග සමයි කියලා කියන්න. මේ බලන්න. තිත ඉස්සරහා තියෙන පාදය තිත ඉස්සරහා තියෙන පාදයටමයි මේකේ සමාන වෙලා තියෙන්නේ. හැබැයි මේක මෙහෙමම තියෙන්න ඕනේ. අපි හිතමු මේක මෙහෙම තිබුණ නැතුව මෙහෙම තිබ්බා කියලා. දැන් බලන්න මම වෙනස් කරන්නම්. මම මේකේ මේක මාක් කරනවා පාදේ. එහෙනම් මෙතන තියෙන කතිරේ ඉස්සරහා තියෙන පාදේ. එහෙනම් මේකෙත් සමාන වෙන්න ඕනේ කාගේද? කතිරේ ඉස්සරහා තියෙන පාදයටමයි. එහෙනම් මේකේ සමාන වෙන්න ඕනේ මෙන්න මේ පාදයට. අන්න අනුරූපව සමාන වෙලා තියෙනවා. පේනව නේද? තිත ඉස්සරහා තියෙන පාදේ නම් තිත ඉස්සරහා තියෙන එකට සමාන විය යුතුයි. පාදේ තියෙන්නේ කතිරේ ඉස්සරහා නම් මෙතනත් කතිරේ ඉස්සරහාම පාදේ තිබිය යුතුයි. එහෙනම් අනුරූපව කියන එකේ තේරුම ඒකයි. කෝණ දෙක ඕන විදිහකට සමාන වෙන්න පුළුවන්. පාදය අනිවාර්යෙන් බලන්න ඕනේ කලින් ත්‍රිකෝණයේ තියෙන විදිහටම ඒ පාදයේ පිහිටලා තියෙනවද කියන එක සමාන වෙච්ච එක්කෙනා. දැන් වැඩේ හරි. එහෙනම් අපිට දැන් ලියන්න පුළුවන් මේකේ ඉස්සෙල්ලා මම ලියනම් මේ තිත ABC කෝණය. ABC කියන කෝණය මේකේ තිත අනිත් ත්‍රිකෝණයේ PQR කියන කෝණයට සමාන වුණා. ඊගාට කතිරේ BAC කියන කෝණය සමාන වෙනවා අනිත් ත්‍රිකෝණයේ කතිරේට PRQ කියන කෝණයට. මේ ත්‍රිකෝණයේ BAC කියන්නේ මෙන්න මේ කතිරේ මේ BAC. එයා සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ PRQට සමාන වෙනවා. මේවයි හේතු අපි ලියනවා පස්සේ. ඊගාවට BC පාදය සමාන වෙනවා PQ පාදයට. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් එම නිසා මේ තිත් තුනෙන් කියන්නේ එම නිසා. ඔක අනිත් පැත්තට ලිව්වොත් එහෙම මක් නිසාදයක් කියන එකයි මේකේ තේරුම. අනිත් පැත්තට ලිව්වොත් මොන හේතුවක් නිසාද කියන එකයි ඒකේ තේරුම. මක් නිසාදයක්. ඒක පැත්ත මාරු කරන්න එපා. හරි මේ එම නිසා. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට හේතුව කෝපා අවස්ථාව. කෝණයක් සහ අනුරූපව පාදයක් සමාන වෙලා තියෙනවා. කෝපා අවස්ථාවෙන් තමයි මේක අංග සම වෙලා තියෙන්නේ. එහෙනම් අපිට අංග සමයි කියන්නේ දැනට අවස්ථා අපි ඉගෙන ගත්තා 3ක්. තව එකක් තියෙනවා. එකක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වෙලා තියෙනවා දැක්කොත් අන්න කියන්නේ යාට අංග සමයි කියලා. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙලා තියෙනවා දැක්කොත් ගානක අන්න කියන්නේ දෙන්න අංග සමයි කියලා.
මොකද අවස්ථාව පාකෝප අවස්ථාව අන්තර්ගත කෝණය මේ දෙන්න මැද තියෙන කෝණය. ඊගාවට ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් නෙමෙයි අනුරූප පාදයක් මෙයාටම අනුරූපව පාදයක අනුරූප පාදයට සමාන වේ නම් මෙම ත්‍රිකෝණ දෙක කෝප අවස්ථාවෙන් අංග සම වේ. දැන් මේක අපි ලියා ගමු. බය වෙන්න එපා මම මේව විස්තර කරලා තව කියලා දෙනවා. හරි? ඉක්මනට ලියා ගමු මේක. ඊගාට ලියා ගන්න හතරවෙනි අවස්ථාව. ත්‍රිකෝණ දෙකක් අංග සමවන්න තියෙන අන්තිම අවස්ථාව හතරවෙනි එක. කර්ණපා අවස්ථාව. කර්ණපා. මේ නම ඇහුවහම කර්ණපා අවස්ථාව. මේ නම ඇහුවම ඔයගලන්ට මතක් වෙන්න ඕන කර්ණපා කියලා කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් වී යුතුයි අනිවාර්යෙන්ම. ඍජුකෝණික ත්‍රිකෝණවල තමයි කරණය කියන පාදේ තියෙන්නේ. අණුව ඉස්සරහා තියෙන පාදයට තමයි කරණය කියලා කියන්නේ. ඕනම ඍජුකෝණික ත්‍රිකෝණයක අණුව ඉස්සරහා තියෙන පාදේ තමයි අපි කරණය කියලා කියන්නේ. අපි මේකේ අර්ථය ලියාගමු. ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණික ත්‍රිකෝණයක ත්‍රිකෝණයක කරණය සහ පාදයක් කියන්නේ තවත් පාදයක් කරණය සහ පාදයක් කියලා දෙන්නම්. හරි ඉස්සෙල්ලා ලියාගමුකෝ. කරණය සහ පාදයක් තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක කරණයට සහ පාදයට සමාන වේ නම් එම ඍජුකෝණික ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාව යටතේ අංග සම වේ යයි කියනු ලැබේ. මේක ළමයි ඉතා වැදගත්. ඍජුකෝණික ත්‍රිකෝණයක කරණය සමාන වෙන්න ඕනේ. කරණය සහ පාදයක්. තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක කරණය සහ පාදයකට සමාන වේ නම් මෙන්න මේක කරණය සමාන වීම අනිවාර්යයි මේ කර්ණපා අවස්ථාවට නම්. හරි මම ඔයගලන්ට කියලා දෙන්නම්. ගොඩක් වෙලාවට ඒගොල්ලන් රවට්ටන්න කර්ණපා අවස්ථාවට ඍජුකෝණික ත්‍රිකෝණයක් නැතුව කර්ණපා අවස්ථාවක් නොවන විදිහටත් දෙන ගණන් තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් කර්ණපා වලින්ම අංග සම වෙන්න අවශ්‍ය නැහැ. වෙනත් විදි තියෙනවා අංග සම වෙන. දැන් ඔන්න මම ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් ගත්තා. දැන් මේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකේ ළමයි ඔන්න හොඳට තේරුම් ගන්න. අපි එක ත්‍රිකෝණයක් ඉස්සෙල්ලා වගේ පාට දෙකකින් ගමුකෝ. නේද? මේ ත්‍රිකෝණය මම ගන්නම් රතු පාටින්. මේ ත්‍රිකෝණය අපි නිල් පාටින් ගමු ඉස්සෙල්ලා වගේ. right. දැන් මේ ත්‍රිකෝණ දෙකේ ඍජුකෝණය මෙන්න මේ පාදේ. මෙන්න මේ කෝණය ඍජුකෝණය අපි අංශක 90 කොටුවකින් මාක් කරන්නේ ඍජුකෝණය. අනිත් ත්‍රිකෝණය ගත්තාම නිල් පාට එකේ ඍජුකෝණය මේ තියෙන්නේ. අංශක 90 ලම්බක වෙලා තියෙන පාද දෙක.
දැන් අපි ගත්තොත් නම් කරොත් මේ පාද තුන ඔන්න ABC ත්‍රිකෝණය මේක PQR හරි LMN හරි මොනවා හරි කමන්නේ හරි ඔන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා මේකේ ළමයි කරණය කියලා කියන්නේ මොකද්ද කරණය කියලා කියන්නේ කරණ පාදය කරණය කියලා කියන්නේ මෙන්න මේ 90 ඉස්සරහා තියෙන පාදය තමයි කරණය කියලා කියන්නේ මේ බලන්න 90 ඉදිරියේ තියෙන පාදය මෙන්න 90 ඉදිරියේ දන්නවනේ ඉස්සරහා තියෙන පාදය තමයි කරණය කියන්නේ මේකේ 90 ඉදිරියේ තියෙන පාදය මෙන්න කරණය එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්න නම් හොඳට තේරුම් ගන්න ළමයි ත්‍රිකෝණ දෙක අංග සම වෙන්න නම් කරණය අනිවාර්යයෙන්ම සමාන විය යුතුමයි ඔන්න කරණය සමානයි තවත් පාදයක් දැන් ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවානේ කරණය සමාන වුණාම තව පාද දෙකක් තියෙනවා එහෙනම් මේ පාද දෙකෙන් තවත් එක පාදයක් අනිත් ත්‍රිකෝණයේ තවත් පාදයකට සමාන වෙන්න ඕනේ එතකොට ඔයගලන්ට අහන්න පුළුවන් අනුරූපව අනම්මනම් මේකේ තියනවාද කියලා නෑ මේක එහෙම වෙන්නේ නෑ මේකේ අවශ්‍යතාවයක් නෑ එහෙම මේකේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් කරණය සමානයි මේ පාද දෙකෙන් ඕනම පාදයක් මේ පාද දෙකෙන් ඉදිරි පාද දෙකෙන් ඕනම පාදයකට සමාන වෙන්න පුළුවන් මම මේක මාක් කරේ මේක දිග වැඩි මේකේ දිග වැඩි නිසා මේක ඕනම් කොට පාදේ මාක් කරන්න පුළුවන් එහෙනම් මේකේ ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක කරණය සමාන වීම අනිවාර්යයි තවත් එක පාදයක් සමාන වෙන්න ඕනේ කරණපා නමෙන් මතක තියාගන්න කරණයයි පාදයයි ඔන්න කරණය ඔන්න පාදයක් කරණය සහ පාදයක් සමානයි නම් එම ත්‍රිකෝණ දෙක කරණපා අවස්ථාවෙන් අංග සම වෙනවා එහෙනම් ළමයි මේක ලියන්නේ කොහොමද මේක ලියන්නේ AC සමාන වෙලා තියෙනවා PR කියන පාදයට මේ කියන්නේ කරණය සමාන වෙලා තියෙන්නේ මේ තියෙන කරණය හරි මේ තියෙන කරණය AC පාදයේ සමානයි PR පාදයට තව BC පාදයේ සමාන වෙලා තියෙනවා PQ කියන පාදයට තව මේ ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකකින් ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක කරණය සහ තවත් පාදයක් සමාන වෙලා තියෙනවා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව කරණපා අවස්ථාව ඔයගලන්ට ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක කියන එක වෙනුවට ABC කෝණය PQR කෝණය සමානයි අංශක 90යි කියන්න පුළුවන් එතනදී හරි ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට කරණපා අවස්ථාව කරණය සහ තවත් පාදයක් දැන් ලියන්න එපා ළමයි චුට්ටක් බලා ගන්න මෙන්න ඒගොල්ලන් රවට්ටන තැනක් මේ බලන්න ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවා තවත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් තියෙනවා දැන් ළමයි මේකේ ඔන්න ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක් දැන් මේ පාදය මේ පාදයට සමානයි මේ පාදය මේ පාදයට සමානයි දැන් මේ ABC කියන ත්‍රිකෝණයයි PQR කියන ත්‍රිකෝණයයි අංග සමයිද කියලා මං ඇහුවොත් මොන අවස්ථාවද කියලා ඇහුවොත් ගොඩක් අය වරද්ද ගන්නවා පළවෙනි ප්‍රශ්නේ මගේ මොකද්ද ත්‍රිකෝණ දෙක අංග සමද කියලා මං අහනවා ඔව් ත්‍රිකෝණ දෙක අංග සමයි මොකද්ද හේතුව මේ බලන්න පාද දෙකක් සහ මෙන්න පාද දෙක තනීර ඉරි දෙක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය පාද දෙක මැද්දේ තියෙන කෝණය මේකෙත් පාද දෙකක් සහ අන්තර්ගත කෝණය එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පාකෝපා අවස්ථාවෙන් මෙන්න අවස්ථාව මේකෙන් තමයි අංග සම වෙන්නේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණයෙන් අවස්ථාවෙන් එහෙනම් මේක 90 දැක්ක ගමන් ගොඩක් ළමයි ලියනවා මේකට කරණපා කියලා මේගොල්ලන් හිතන් ඉන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණ කියපු ගමන් කරණපා වෙනවා කියලා ඔන්න ළමයි වර්ධිත තැන් කරණපා වෙන්න නම් කරණයම සමාන විය යුතුයි මේකේ කරණේ බලන්න කරණේ සමාන නැහැනේ සමාන නැහැ නෙමෙයි සමානයි කියලා දීලා නැහැනේ මාක් කරලා නැහැනේ BC පාදයයි PR පාදයයි සමානයි කියන එක අපි මුලින් දන්නේ නැහැ අංග සම කළාට පස්සේ සමාන වෙයි අංග සම කරන්න කලින් අපි මේ දෙන්න ගැන දන්නේ නැහැ සමාන වෙලා තියෙන්නේ මේ එක ඉරයි ඉරි දෙකයි කරණේ නෙවෙයි වෙනත් පාද දෙකක් තමයි සමාන වෙලා තියෙන්නේ එහෙනම් ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක් දැක්ක ගමන් කරණපා කියලා ලියන්න එපා ළමයි ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක කරණපා වෙන්න නම් කරණය සමාන විය යුතුමයි ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මම ගණන් හදින්දි තව ඒවා කියලා දෙන්නම් දැන් මේ ටික අපි ඉක්මනට ලියාගමු දැන් මේක ලියාගන්න මේ රූප සරණ දෙක ඇඳලා ලියාගන්න ගැටලු සඳහා
අපි අවස්ථා හතරම ලියාගත්තා අංග සමවන. මෙන්න මේක ඉතා වැදගත්. ගැටලුවකදී යම් ත්‍රිකෝණ දෙකක් අංග සම කිරීමට ඇති විට කියන්නේ ගණනකදී ඔයගලන්ට අංග සම කරන්න දෙනවා ත්‍රිකෝණ දෙකක්. පහත පියවර අනුගමනය කරන්න. දැන් අංග සම කරනකොට අංග සම වෙන්නේ කොහොමද කිය හොයනවනේ. මෙන්න මේ ටික බලන්න. එතකොට ත්‍රිකෝණ දෙක නිකම්ම අංග සම වෙලා යයි. දී ඇති දත්ත ප්‍රයෝජනෙට ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන් දෙන දේ තමයි දත්තය කියලා කියන්නේ. මම ඒක තව විස්තර කරලා දෙන්නම්. ඊගාට බලන්න පොදු පාදයන් තියෙනවද කියලා. පොදු පාදයන් කියන්නේ මොනවද කියලාත් මම ගණන් හදනකොට කියලා දෙන්නම්. ප්‍රතිමුඛ කෝණ තිබේදයි බලන්න. ප්‍රතිමුඛ කෝණ ගැන අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා. සමාන්තර ලකුණු ඒ කියන්නේ ඊතල තිබේ නම් සමාන්තර ලකුණු තිබේ නම් ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන බව ගන්න. ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන බව ගන්න. ඊගාට එකම වෘත්තයේ අරයන් තිබේ නම් ඒවා සමාන බව ගන්න. මෙන්න මේක ඉතාමත් වැදගත්. මේක ත්‍රිකෝණ අංග සම කරනකොට අපිට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. වැඩි ඉක්මනට ලියා ගන්න. ඊගාට ළමයි දැන් ඔන්න ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට අපි දන්නවා මෙන්න මේවා තමයි අපිට උමනා වෙන දේවල්. මේ ටික බලවපු ගමන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. ඊගාවට සාධනයේ ගාණක් කරන විදිහක් තියෙනවා. එහෙනම් සාධනයේ ගැටලුවකදී අනුගමනය කළ යුතු පියවර තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සාධනය ගැටලුවක අනුගමනය කළ යුතු පියවර ඔන්න බලන්න. පළවෙනි පියවර රූප සටහනක් ඇඳ දත්ත ලකුණු කිරීම. මුලින්ම කරන්න ඕනේ රූප සටහනක් අඳින්න ඕනේ ඒක අනිවාර්යයි. රූප සටහනක් ඇඳ දත්ත ලකුණු කිරීම. ජ්‍යාමිතිය ගානක් කරනවා නම් රූප සටහනක් ඇඳීම අනිවාර්යයි. 2 රොමිලකන් 2 දත්තය කියන එක අපි ලියන්න ඕනේ ගානේ. දත්තය කියලා කියන්නේ දී ඇති දෙය. ගානේ ඒගොල්ලන් දෙන දේ. ඒගොල්ලන් මොකක් හරි දෙයක් දුන්නා නම් ඒක තමයි දත්තය විදිහට අපි ගන්නෙ. දත්තය කියන්නේ දී ඇති දෙය. ඊට පස්සේ සාධනය කළ යුත්තේ කියලා කියන්නේ මේ සාකයු සාධනය කළ යුත්තේ කියන්නේ අසා ඇති දේ. ඒගොල්ලන් අහන්නේ මොකද්ද කියන එක තමයි සාධනය කළ යුත්තේ කියලා කියන්නේ. ඊගාට 4 නිර්මාණය කියලා කියන්නේ මොකද්ද? ගැටලුවට අලුතින් එකතු කරන දේ. ඒ කියන්නේ අපි ගානට ඕනනම් අපිට කෝණ සමච්ඡේදයක අඳින්න පුළුවන්, ලම්බක අඳින්න පුළුවන්, සමාන්තර රේඛා අඳින්න පුළුවන්, වෘත්ත අඳින්න පුළුවන්. අපිට ඕන නිර්මාණයක් කරන්න පුළුවන්. හැබැයි නිර්මාණය යටතේ ලියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ප්‍රමේයක් සාධනය කරනකොට නිර්මාණයක් කරනවා. ඒ නිර්මාණයක් කරලා තමයි අපි ප්‍රමේයක් සාධනය කරන්නේ බොහෝ ප්‍රමේයන් වල. ඒක තමයි අපි නිර්මාණය යටතේ ලියන්නේ. මේ ඔයගලන්ට අලුත් මේවා ගණන් හදනකොට තමයි පුරුදු වෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා. මේවම කියලා දෙනවා. හරි? ඊගාට සාධනය කියන්නේ අපි දැන් ගානක් අනුව සාධනය කරන එක තමයි සාධනය කියලා කියන්නේ. මේ ටික ඉක්මනට ලියා ගන්න. ඔන්න ඊට පස්සේ තමයි ගණන් හදන්න තියෙන්නේ. තාම ළමයි අපි ගණන් හැදුවේ නෑ. දැන් තමයි ගණන් හදන්න පටන් ගන්නෙ. දැන් මේ ටිකත් ලියා ගන්න ඉක්මනට. අපේ ඊගාව කොටස තමයි වැදගත්ම කොටස. මේ බලන්න. ගැටලුවකදී මේක ඉතා වැදගත්. ගැටලුවකදී යම් ත්‍රිකෝණ දෙකක් අංග සම කිරීමෙන් පසු මේ පසු කියන එක වැදගත්. අංග සම කරන්න කලින් නෙමෙයි පස්සේ. දැන් ඔන්න අංග සම කරලා ඉවරයි. දැන් ඊට පස්සේ එම ත්‍රිකෝණ දෙකෙහි ඇති අනෙක් අංගයන් තව අංගයන් තියෙනනේ අපි අංග 3යිනේ සමාන කරන්නේ අංග සම කරද්දී අනෙක් අංගයන් සමාන බව සාධනයකින් තොරව ලබාගත හැකිය. කිසිම සාධනයක් නැතුව අපිට පුළුවන් අනෙක් අංගයන් අනුරූප අංගයන් හරි අනෙක් අනුරූප අංගයන් සමාන බව. අන්නේ වචන ලියන්න ඕනේ ළමයි. අනෙක් අනුරූප අංගයන්. ඒක ඊට වැදගත්. අනෙක් අනුරූප අංගයන් කියන එක ලියන්න ඕනේ. මෙතන ඔයගොල්ලන් අනුරූප අංගයන් කියන එක දාගන්න මෙතන අස්සට. මම ඈඩ් කරනවා වගේ ඔයගලන්ට ඈඩ් කරන්න බෑ. නමුත් උඩින් කැලලක් දාලා දාගන්න අනුරූප අංගයන්. මට නම් මේක
ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන්. right. එම ත්‍රිකෝණ දෙකේ ඇති අනෙක් අනුරූප අංගයන් සමාන බව සාධනයකින් තොරව ලබාගත හැකිය. අනුරූප අංගයන් මොකක්ද කියලා මම කියලා දෙන්නම්. ගණන් හදනකොටම කියලා දෙන්නම්. දැන් මේක කිව්වට ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ගාණක් එක්ක කියලා දෙන්නම් මොකද්ද මේ වාක්‍යයේ තේරුම කියන එක. ඉතා වැදගත් මේ වාක්‍යය. මේක ඉතාම වැදගත්. මොකද මේක නැතුව අපිට ගණන් හදන්න බැරි තරම් මේක අනිවාර්යෙන් ගණන් වලට ඕන වෙනවා. අංග සම කරාට පස්සේ එතනින් එහා යන්න නම් අපිට මේක ඕනේ වෙනවාමයි. මේක ඉතාම වැදගත්. හරි? right. දැන් අපි ගණන් වලට යමු. තියාගන්න පළවෙනි ගාන. බලන්න මේ ගාන. ABC ත්‍රිකෝණයේ C සිට AB ට ඇඳි ලම්භකය CD වේ. AC සමානයි BC නම් රූප සටහනක් ඇඳ දත්ත ලකුණු කරන්න කියලා කියනවා මුලින්ම. ඊගාවට ත්‍රිකෝණ දෙකක් දීලා තිනවා අංග සමබව සාධනය කරන්න කියලා අංග සමබව පෙන්වන්න කියලා. තුන්වෙනි කොටස දීලා තිනවා තවත් පාද දෙකක් සමාන බව පෙන්වන්න කියලා. හතරවෙනි කොටස දීලා තිනවා CAD කෝණයට සමාන කෝණයක් නම් කරන්න ඒකට හේතු දක්වන්න කියලා කියනවා. මේ බලන්න ළමයි දැන් මේක කරන්නේ කොහොමද කියලා. ABC ත්‍රිකෝණේ එතකොට මේකේ අපි මම මේක පොඩ්ඩක් ABC ත්‍රිකෝණේ මේ බලන්න ABC ත්‍රිකෝණේ මම ඉස්සෙල්ලා ඔයගලන්ට ඇදලා පෙන්නන රූප සටහනක් ඔන්න මම ත්‍රිකෝණයක් අඳිනවා දැන් ABC ත්‍රිකෝණේ ඔන්න ABC ත්‍රිකෝණේ ඔන්න ත්‍රිකෝණයක් ඇඳලා දැන් මේ ABC කියන ත්‍රිකෝණේ දැන් මේක නම් කරමුකෝ අපිට ඒ ඕන තැනකට ගන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට ජ්‍යාමිතිය ගණන් වල ඒ උඩට ගන්නෙ එහෙම නීතියක් නැහැ ඕන තැනකට ගන්න පුළුවන් අපි රූප සටහන ඇඳ ගන්න නිසා ඒගොල්ලන් රූප සටහන ඇඳලා දීලා තියෙනවා නම් ඒ දීපු තැනට තමයි අපි ගන්න ඕනේ මේ විදිහට දැන් මේ ABC කියන ත්‍රිකෝණේ C සිට AB ට ඇඳි ලම්භකය C සිට AB ට ඇඳි ලම්භකය එතන මේ C වල ඉඳලා AB ට ලම්භකයක් අඳිනවලු C සිට AB ට ඇඳි ලම්භකය C සිට AB ට ඇඳි ලම්භකය ඔන්න මම ලම්භකයක් අඳිනවා C වල ඉඳලා ඔන්න C සිට AB ට ලම්භකයක් ඇඳලා මේ C සිට C වල ඉඳලා AB ට ලම්භකයක් ඇඳලා ඔයගලන්ට ඕන මේ රේඛාව කැතයි වගේ නම් මම රේඛාවක් අඳින්නම් හොඳ රේඛාවක් C සිට AB ට ලම්භකයක් අඳින්න කියන ඔන්න C වල ඉඳලා AB ට ඇඳ ලම්භකයක් දැන් මේකේ ලම්භකයේ ඊගාවට CD වේ ලම්භකයේ CD වේ දැන් මෙතන D කියලා දාමු ලම්භකය කියලා කියපු නිසා මෙතනට අපි දාන්න ඕනේ අංශක 90ක් එතකොට මේකේ තමයි දැනගන්න ඕන දෙයක් තමයි මේ පැත්ත අංශක 90යි කියන්නේ එහා පැත්තත් 90යි කොටු දෙකක් දෙපැත්තටම දාන්න අවශ්‍ය නැහැ දෙපැත්තම ලම්භකයි මේ පැත්ත 90යි නම් මේ පැත්තත් 90ම තමයි ඔන්න ABC ත්‍රිකෝණයක් තියෙනවා C වල ඉඳලා AB පාදයට ලම්භකයක් ඇඳලා ලම්භකය CD කියලා ඒගොල්ලන් කියනවා ඔන්න ලම්භකයේ CD ඊගාවට AC පාදයේ සමානයි BC මේ බලන්න AC පාදයේ සමානයි BC ඒගොල්ලන් කියන්නේ මේගොල්ලන් කියන ඒවා අපි අනිවාර්යෙන් මාක් කර ගන්න ඕනේ AC පාදයට සමානයි BC පාදය ඒගොල්ලන් දෙන්නේ ඇයි ඒක සමාන වෙන්නේ කොහොමද සමාන වුනේ ඒ වහන්න බෑ ඒගොල්ලන් කියන්නේ මේක ඒගොල්ලන් සමානයි කියලා දීලා තියෙනවා දැන් රූප සටහනක් අද දත්ත ලකුණු කරන්න කියනවා මේක තමයි අපේ රූප සටහන වෙන්නේ බලන්න කොහොමද ඇඳි කියලා ABC ත්‍රිකෝණේ අපිට ඕන විදිහකට ABC ත්‍රිකෝණය අඳින්න පුළුවන් මම නැවතත් අඳලා පෙන්නනම් ඒ ලක්ෂ්‍ය උඩටම ගන්න අවශ්‍ය නැහැ අපි අර නිර්මාණ ගණන් වල කරනා වගේ අනිත් පැත්තට ගන්නත් පුළුවන් ඔන්න මම ආයෙ අඳලා පෙන්නනම් ඒ විදිහට මේ බලන්න ඔන්න මම ආයෙ ත්‍රිකෝණයක් අඳිනවා ඔන්න බලන්න දෙපාරක් මම කියලා දෙනවා ඔන්න ABC ත්‍රිකෝණේ ඔන්න ABC ත්‍රිකෝණය ත්‍රිකෝණයක් ඇඳලා දැන් මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය මම නිර්මාණ ගණන් වල වගේ මෙතනට ගන්නම් අපි ගොඩක් වෙලා නිර්මාණ ගණන් වල AB මෙතනට ගන්නෙ ඔන්න ABC ත්‍රිකෝණයක් පුරුදු පැත්තටම ඇඳලා ABC ත්‍රිකෝණයේ C සිට AB ට ඇඳි ලම්භකය C සිට AB ට ඇඳි ලම්භකය දැන් C වල ඉඳලා AB ට ලම්භකයක් අඳිනවා ඔන්න C වල ඉඳලා AB ට අඳිනවා ලම්භකයක් C වල ඉඳලා AB ට ලම්භකයක් ඇඳලා දැන් මෙන්න මේ ලම්භකය
දැන් මෙන්න මේ ලම්බකය C සිට AB ට ඇඳි ලම්බකය ලම්බක ලකුණු දාන්නම් කොටුව CD කියලා ඒගොල්ලන් කියනවා. ඔන්න CD. C සිට AB ට ඇඳි ලම්භය. ලම්භය කියන්නේ ලම්බකය. CD වේ. ඔන්න CD කියන එකේ නමකුත් දාගත්තා. තව ඒගොල්ලන් කියනවා AC පාදයයි BC පාදයයි සමානයි කියලා. AC පාදයයි BC පාදයයි සමානයි. එකම සංකේත දාන්න ඕනේ සමානයි කියනකොට. ඔන්න AC පාදයට සමානයි BC පාදය කියලා එකම සංකේතය දැම්මා. ඊගාවට ඔන්න රූප සරණක් ඇඳ දත්ත ලකුණු කරන්න කිව්වා. රූප සරණක් ඇඳලා දත්ත ලකුණු කරා. දැන් රෝමි ලක්කන් දෙක ළමයි කියන්නේ ACD ත්‍රිකෝණය. මොකද්ද මේ ACD කියන ත්‍රිකෝණය? ACD ත්‍රිකෝණය. ඒතර ACD ත්‍රිකෝණය කියලා කියන්නේ මේ බලන්න ACD ත්‍රිකෝණය කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මෙයා. ACD ත්‍රිකෝණය අංග සමයි කියලා කියනවා කාටද? BCD ත්‍රිකෝණයට. BCD ත්‍රිකෝණය මෙන්න මේ නිල් පාට ත්‍රිකෝණයට. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ රතු පාට ත්‍රිකෝණයයි මේ රතු පාටින් ඉරියන්ද ත්‍රිකෝණය තියෙන්නේ. එන්නේ ත්‍රිකෝණයයි ඊගාවට නිල් පාටින් ඉරියන්දපු ත්‍රිකෝණයයි දෙක අංග සමයි. හැම අංගයක්ම සමානයි. ඒ කියන්නේ මේ CD රේඛාවෙන් නැමුවොත් එකමත් එක වැටෙනවා A ලක්ෂයයි B ලක්ෂයයි. මේ දෙක සමපාත වෙනවා. මේ දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්ම වෙනවා කියන එකයි අපි මේ අංග සමයි කියලා සාධනය කරන්න යන්නේ. එහෙනම් අපිට අංග සමයි කියලා සාධනය කරන්න පුළුවන් විදි තියෙනවා 3ක් 4ක් තියෙනවා. ඔය විදි හතරෙන් තමයි අපි අංග සමයි කියලා සාධනය කරන්නේ. එතන ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා සාධනය කරන්න අපිට තියෙනවා විදි 4ක්. ඔය විදි හතරෙන් තමයි අපි අංග සමයි කියලා සාධනය කරන්න ඕනේ. මොකද්ද විදි හතර? එක්ක පාදම 3ක් සමාන වෙන්න ඕනේ. එකක් පාදම 3ක් සමාන වීම. පාදයක් පාදයක් පාදයක්. පාදම 3ක් සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් පාද දෙක දෙපැත්තේ මැද්දේ කෝණය. පාද දෙකයි කෝණයයි. පා කෝ පා අවස්ථාව. එහෙම නැත්නම් කෝණ දෙකක් ඕන විදියකට සමාන වුණාවේ තව අනුරූපව තව පාදයක් සමාන වෙන්න ඕනේ. නැත්නම් කර්ණපා වෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ වලට විතරයි. මෙන්න මේ හතරෙන් හතර තමයි අපිට තියෙන්නේ ත්‍රිකෝණ අංග සම වෙන. මෙන්න මේ හතර. එකක් පාපාපා, අනිත් එක පාකෝපා, අනිත් එක කෝකෝපා, අනිත් එක කර්ණපා. පාදම 3ක් පාදම 3ට සමාන වුණා නම් හරි. නැත්නම් පාද දෙකක් සහ අන්තර්ගත කෝණය දෙන්න මැද ඉන්න සහ තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට. එහෙම නැත්නම් කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙකත් අංග සමයි කියලා කියන්න පුළුවන්. එහෙනම් ළමයි මේකේ මේ බලන්න. මේ පාදය මේ පාදයට සමාන වෙලා හේතුවක් ලිවීම අනිවාර්යයි. දැන් අපි ඉස්සෙල්ලා නෝට් එකනේ ලිව්වේ. නෝට් එක ලියද්දී අපිට හේතු නෙමෙයි නිකන් අපි නෝට් එකක් ලිව්වා විතරයි මේකේ. මේකේ අපි නිකන් නෝට් එක ලිව්වා හේතු ලිව්වේ නෑ මේවට මේ. නිකම්ම ලිව්වා මේවා. දැන් ළමයි එහෙම බෑ. ජ්‍යාමිතීය ගණන් වලදී අනිවාර්යෙන් හේතුව මම ඔයගලන්ට ගිය සතියේ කිව්වා. ජ්‍යාමිතීය ගානක් හදනවා කියන්නේ නඩුවක් අහනවා වගේ තමයි. සාක්ෂි තිබිය යුතුමයි. නැතුව බෑ. එහෙනම් මේ පාදවල සමානයි කියන්නේ කොහොමද? ඒක ඒගොල්ලන් දුන්නා. දත්තය දීලා තියෙන දේ මේ AC පාදයේ BC පාදයට සමාන වුණේ කොහොමද? දත්තය දීපු දෙයක්. ඊගාට මේක 90යි නම් එහා පැත්ත එකත් 90යි. ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් වෙලා තියෙනවා. ඒක කොහෙන්ද උනේ? ඒකත් දත්තය. ඒකෙත් ගැටලුවක් නැහැ. ඒකත් දත්තය. මේ මම මේක දෙකේම 90 කියලා මාක් කරන්නම් එහෙම අවශ්‍ය නැහැ. හරි? ඒකත් දත්තය. ලම්බකයි කියලා ඒගොල්ලන්මනේ කිව්වේ. ඒගොල්ලන් කියන ඒවා දත්තය කියලා තමයි ගන්නෙ. එහෙනම් ළමයි ත්‍රිකෝණ දෙක අංග සම කරන්න අපිට ඕනේ වෙන්නේ තව එකම එක දත්තයයි. ಜಾති දෙකක් අපිට දැන් හම්බෙලා. අපි මේක සැක කරනවා අනුමාන කරනවා මොකද්ද? ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් නිසා අපි අනුමාන කරනවා මේක කර්ණපා වෙයිද කියලා. කර්ණපා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඇයි මේකේ 90 ඉස්සරහා තියෙන පාදයේ කර්ණය සමාන වෙලා තියෙන නිසා. හැබැයි තව එක පාදයක් සමාන වෙ යුතුයි. මම කියලා දුන්නා ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට පහත පියවර අනුගමනය කරන්න. දී ඇති දත්ත ප්‍රයෝජනෙට ගන්න. ඔන්න දීලා තියෙන දත්ත අපි ප්‍රයෝජනෙට අරගෙන දැනට දෙකක්ම හොයාගෙන තියෙන්නේ මේ. පාද දෙකකුත් සමානයි, කෝණ දෙකකුත් සමානයි, ඍජුකෝණික ත්‍රිකෝණ ඒවා අපි අඳුරගෙන ඉවරයි. ඊගාට පොදු පාදයන් තිබේදේ බලන්න. හැමතිස්සෙම අංග සම කරනකොට මෙන්න මේ නෝට් එක බලන්න. පොදු පාදයන් තිබේදේ බලන්න. බලන්න මේ ත්‍රිකෝණ දෙකට පොදු වෙච්ච පාදයක් තියෙනවද කියලා.
මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් තියනවාද කියලා. මෙන්න මේ CD කියන පාදය මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් නෙවෙයිද? මේ බලන්න. අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මම ගන්නම් මෙන්න මේ ත්‍රිකෝණය. මම අඳින්නම් නිල් පාටින්. මෙන්න මේකයි මේකයි මෙන්න නිල් පාට ත්‍රිකෝණය. දැන් ඊගාවට මම අනිත් ත්‍රිකෝණය අඳින්න රතු පාටින්. ඔන්න රතු පාට ත්‍රිකෝණය. මෙන්න මේ දෙන්න තමයි අපි අංග සම කරන්න යන්නේ. එතකොට ළමයි මේකේ පොදු පාදය කියලා කියන්නේ මොකද්ද? පොදු පාදය කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙකටම පොදු වෙච්ච පාදේ. මෙන්න මේ මැද තියෙන පාදේ ත්‍රිකෝණ දෙකටම එකම පාදේ අහු වෙලා තියෙන්නේ. මේ බලන්න මම මෙන්න මේ මැද පාදේ ගලවලා ගන්නවා. ඔන්න රතු පාට පාදේ මැද එක්කෙනා ගලවලා ගත්තා. ඔන්න නිල් පාට එක්කෙනා මැද එක්කෙනා ගලවලා ගත්තා. මෙන්න බලන්න පාද දෙක සමානයි නේද කියලා මේ පාද දෙක සමානයි. මේ ත්‍රිකෝණයේ තියෙන පාදයමයි අනිත් ත්‍රිකෝණයටත් තියෙන්නේ. මේ ත්‍රිකෝණ දෙක මැද තියෙන පාදය තනි පාදයක්. මේ දෙන්න සමානයි. එකම උසක් තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙකටම. මේ පැත්තකට ගලවලා අරගත්තොත් මේ දෙන්න උසින් සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණයේ දෙකේ මෙන්න මේ පාදයන් මැද පාදය ත්‍රිකෝණ දෙකටම පොදු වෙච්ච පාදයක්. එයාට අපි කියනවා පොදු පාදය කියලා කියනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකටම මැද එක්කෙනා පොදුයි. එහෙනම් ඔන්න තවත් දත්තයක් අපිට හම්බුණා. දැන් එහෙනම් මේකේ මෙන්න මේ මැද තියෙන පාදයේ පොදු පාදයක් මම තනි ඉරක් ගන්නවා. දැන් මම තනි ඉරක් ගැහුවා කියන්නේ ළමයි මේකේ මේ ත්‍රිකෝණයටත් තියෙනවා තනි ඉරක්, මේ ත්‍රිකෝණයටත් තියෙනවා තනි ඉරක්. දැන් අපි ගත්තොත් එහෙම මේකේ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මෙන්න මේ ත්‍රිකෝණයට මම මේ පාඩ කරන ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ඉරි දෙකක් තියෙනවා, එක ඉරක් තියෙනවා. ඒ කියන්නේ අණුව ඉස්සරහා තියෙන පාදයේ කරණය සමාන වෙලා තියෙනවා. තවත් පාදයක් සමාන වෙලා තියෙනවා. කරණය සහ තවත් පාදයක් සමාන වෙලා. ඍජුකෝණික ත්‍රිකෝණයක් කරණය සහ තවත් පාදයක් සමාන වෙලා. එතකොට මේකේ කරණය සහ තවත් පාදයක් සමාන වෙලා තියෙන නිසා අනිත් ත්‍රිකෝණයේ කරණය කියන්නේ අණුව ඉස්සරහා තියෙන පාදයේ සහ තවත් පාදයක් සමාන වෙලා. එහෙනම් මෙන්න මේ පළවෙනි එක කියලා දාපු ත්‍රිකෝණයේ කරණය අණුව ඉස්සරහා තියෙන පාදයේ කරණය සමාන වෙලා තවත් පාදයක් සමාන වෙලා. මේ දෙක කියලා දාපු ත්‍රිකෝණයේ අණුව ඉස්සරහා තියෙන පාදයේ කරණය සහ තවත් පාදයක් සමාන වෙලා. මේක ළමයි ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාවෙන් අංග සම වෙනවා. එහෙනම් අපිට තියෙන තුන්වෙනි අවස්ථාව තමයි මේකට හරියන්නේ. හැබැයි මේක තියෙන ලොකුම ගැටලුව තමයි මේක හරියට ලියන්න ඕනේ ළමයි. ඔන්න ඕක තමයි අමාරුම වැඩේ. ගොඩක් අයට බැරිම වැඩේ. මෙන්න බලන්න ලියන විදිය. මුලින්ම ලියන්න ඕනේ අපි සාධනයේ ගැටලුවකදී අනුගමනය කළ යුතු පියවර මෙන්න. සාධනයේ ගැටලුවකදී අනුගමනය කළ යුතු පියවර පළවෙනි එක රූප සටහනක් ඇඳ දත්ත ලකුණු කිරීම. දැනටමත් රූප සටහනක් ඇඳලා දත්තත් ලකුණු කරලා ඉවරයි. දෙක දත්තය කියන එක ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන් දීපු එක අපි ලියන්න ඕනේ දත්තය යටතේ. එහෙනම් මුලින්ම මම ලියනවා දත්තය. මුලින්ම ලියනවා දත්තය. මෙන්න මේ හැම ගානකම මෙහෙම ලියන්න ඕනේ. දත්තය. දත්තය කියන්නේ මොකද්ද? ගානේ දීලා තියෙන දේවල්. ගානේ මොනවද දීලා තිබුණේ? ගානේ දීලා තිබුණා ABC ත්‍රිකෝණයේ C සිට AB ට ඇඳි ලම්බකය CD වේ. එහෙනම් මේ AB පාදයයි CD පාදයයි ලම්බක උනේ කොහොමද? AB ට මේ CD ලම්බක උනේ ඒගොල්ලන් දීපු දත්තයක්. ඒක අපි ලියන්න ඕනේ දත්තේ යටතේ. AB පාදේ ලම්බකයි. ලම්බකයි කියලා ලියන්නේ මෙන්න මෙහෙමයි. ලම්බකයි CD පාදයට. එහෙම නැත්නම් 90යි කියන එක ලියන්නත් පුළුවන් අපිට. හරි 90 ලිව්වත් හරි. ADC කෝණයයි BDC කෝණයයි 90යි කියලා ලිව්වත් ඒත් හරි. මේ දත්තය මේක තවත් දීපු දත්තයක් තමයි AC පාදයේ සමානයි BC පාදයට. මෙන්න ඒගොල්ලන්ගෙන් ලැබිච්ච ටික. ඒගොල්ලන් කරපු උදව් ටික තමයි මේ තියෙන්නේ දත්තය කියන්නේ. ඒගොල්ලන් දීපුවා දත්තය. ගැටලුවේ දී ඇති දෙය. දැන් අපි ලියන්න ඕනේ දත්තය ලියුවනේ. සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. ඒ කියන්නේ අහන්නේ මොකද්ද කියලා බලන්න එපේ. අහන්නේ රෝම ඉලක්කම් එක දැන් අපි රූප සටහනක් ඇඳලා තියෙන්නේ. අහන්නේ දෙක ACD ත්‍රිකෝණය. ACD කියන ත්‍රිකෝණය. ACD කියන ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය බව. බව කියන එක ලියන්න ඕනේ අනිවාර්යයෙන්. අංග සමයි කියලා තාම අපි දන්නේ. අංග සමයි කියලා අපිට පෙන්වන්නේ කියලා කියන්නේ. මේ ත්‍රිකෝණ දෙක දෙන්නෙක් නෙමෙයි තනි එක්කෙනෙක් කියලා අපිට පෙන්වන්නේ කියන්නේ. අංග සම බව තමයි සාධනය කරන්න තියෙන්නේ. ඔන්න දත්තේ ලිව්වා. සාධනය කළ යුත්තේ පළවෙනි එකත් ලිව්වා. ඊගාවට
සාධනය කළ යුත්තේ පළවෙනි එකත් ලිව්වා. දත්තේ ලිව්වා. සාධනය කළ යුත්තේ පළවෙනි එක ලිව්වා. ඊගාවට දැන් අපි සාධනය කරන්න නිර්මාණයක් අවශ්‍ය නැහැ මේ ගානට. අවශ්‍ය ගණන් වලදී මම කියලා දෙන්නම් නිර්මාණය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සාධනය කරන්න යන්නේ. ඔන්න බලන්න ළමයි සාධනය කරනවා දැන්. සාධනය. දැන් ඉස්සෙල්ලාම අපි දැන් මේ අංග සම කරන්න යන්නේ මොන ත්‍රිකෝණ දෙකද කියන එක බලන්න ඕනේ. කොයි ත්‍රිකෝණ දෙකද අංග සම කරන්නේ කියන එක. දැන් මේ ත්‍රිකෝණ දෙකේ අංග සම කරන්නේ මෙන්න මේ ACD ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණයයි. එහෙනම් අපි ඒක ලියලා තමයි පටන් ගන්න. එහෙනම් අපි ලියනවා ACD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණ වල මෙන්න මේ දෙන්න තමයි අපි අංග සම කරන්න යන්නේ කියන එක තමයි පටන් ගන්න. නිවැරදිව ගණන හදන්නේ එහෙමයි. ACD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණ දෙකේ අපි දැන් සමාන ඒවා ලියනවා. AC පාදයේ සමානයි BC පාදයට. හේතුත් එක්ක ලියන්න ඕනේ. AC පාදයේ සමානයි BC පාදයට. AC පාදයේ සමානයි BC පාදයට. හේතුව අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා දත්තය. ඒගොල්ලන් කිව්වේ. ඒගොල්ලන් කිව්වට පස්සේ අපිට ආයේ ඒක නැහැ කියන්න ඕනේ නේද? AC පාදයේ සමානයි BC පාදයට. කොහෙන්ද ආවේ දත්තය. ඔන්න එකක් හරි. තව ಜಾති දෙකක් ඕනේ. ADC කෝණය 90යි CDB කෝණය 90යි 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 ආවා. ඒකත් ඒගොල්ලන් දීපු දත්තයක්. ADC කෝණය සමානයි BDC කෝණය සමානයි අංශක 90යි. ඒ කියන්නේ ලම්බකයි. ඒකට හේතුවක් දත්තේ. බලන්න ඒගොල්ලොම දෙකක් දීලා අපිට හොයන්න තිබ්බේ එකයි. ඒකත් දත්තේ. දැන් ಜಾති දෙකක් හරි. තව එකයි ඕනේ. ඔන්න අපි අලුතෙන් හොයාගත්ත එක්කෙනා CD පාදය පොදුයි. එහෙනම් CD පාදයේ ත්‍රිකෝණ දෙකටම තියෙනවා. එහෙනම් මම ලියනවා CD පොදුයි කියලා. CD පාදයේ පොදුයි. ඔන්න දැන් ಜಾති තුන හරි. ಜಾති තුන හරි. මේ බලන්න එක ඉර ලිව්වා, ඉරි දෙක ලිව්වා, මේ 90යි කියන එකත් ලිව්වා. ඒ කියන්නේ 90 ලියුප් එකේ අදහස් කරේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් කියන එක. මේ දෙන්න සමානයි කියලා ලිව්වා, කරණය සමානයි. මේ දෙන්න මෙයා පොදු පාදය කියලා ලිව්වා. දැන් ಜಾති තුන හරි. දැන් මේ බලන්න පාදයක් තියෙන කරණයක් සහ තවත් පාදයක් සමාන වෙනවා. කරණ මේ අවස්ථාව මේ තියෙන ත්‍රිකෝණික ත්‍රිකෝණ දෙකක කරණයක තව පාදයක් සමාන වුණා නම් ඒ ත්‍රිකෝණ දෙකට අංග සමයි කියලා කියන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි අවස්ථාව මේ ගානට හරි ගියා. එහෙනම් මේක අපි ලියනවා එම නිසා ලියන්න ඕනේ එම නිසා ABC ත්‍රිකෝණය ABC නේද? අනේ ADC නේද? ADC ත්‍රිකෝණය අංග සම වෙනවා කාටද? BDC ත්‍රිකෝණයට. BDC ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද? කරණපා අවස්ථාවෙන් තමයි අංග සම වෙන්නේ. කරණය සහ තවත් පාදයක් සමාන වීම. මේක ඔයගලන්ට ටිකක් අලුත් පාඩමක් නිසා අපහැදිලි තැන් තියෙයි. බය වෙන්න එපා. ගණන් ගොඩාක් හදන්න ඕනේ. ගොඩක් හදනකොට විෂයක් විදියට මේ ජ්‍යාමිතිය ගණන් හදන්න ඕනේ. පාඩමක් විදියට නෙමෙයි විෂයක් විදියට ඒ තරම් ගණන් හදන්න ඕනේ ලොකු කොටසක්. එහෙම ගණන් ගොඩක් හදනකොට මේ තියෙන ගැටලු තැන් මග ඇරිලා යයි. නිතර මේ නෝට් බලන්න, බැරි තැන් අහන්න. එතකොට තමයි පාඩම පුළුවන් වෙන්නේ. එක ගානක් හදුවා කියලා පාඩම පුළුවන් වෙන්නේ. හරි. අපි මේ හදන පළවෙනි ගාන මේ. ගොඩාක් ගණන් හදනවා. හරි. අංග සම කියන එක ඕගලන්ට දැන් මේ තාම 10 පටන් ගත්ත විතරයි. විභාගේ ලියන කල්ම O level වෙන කල්ම ත්‍රිකෝණ අංග සම කරන්න තියෙනවා. අපිට තව තියෙනවා සමාන්තර ආශ්‍ර පාඩම, මධ්‍ය ලක්ෂ්‍ය මේ 11 දී ඔක්කොම ත්‍රිකෝණ අංග සම ඕනේ. ජ්‍යාමිතිය ත්‍රිකෝණ අංග සම කරන්න නැතුව ජ්‍යාමිතිය ගණන් හදන්න ගොඩක් අමාරුයි. ප්‍රමේයන් සාධනය කරනකොට, ගණන් හදනකොට ත්‍රිකෝණ අංග සම නැතුවම බැරි කොටසක්. ත්‍රිකෝණ අංග සම පුළුවන් කියන්නේ ගානේ ගොඩක් දුර යන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සම කිරීමෙන්. right. එතකොට දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා කරණපා අවස්ථාවෙන් අංග සමයි. එහෙනම් ඊගාවට මේකේ තුන්වෙනි කොටස දැන් සාධනය කළ යුත්තේ 3. දැන් දෙකක් හරි. ඊගාවට සාධනය කළ යුත්තේ 3. මොන බලන්න. සාධනය කළ යුත්තේ 3. සාධනය කළ යුත්තේ 3. තුන්වෙනි කොටස සාධනය කරන්න තියෙන මොකද්ද? තුන්වෙනි කොටස සාධනය කරන්න කියලා ඒගොල්ලන් කියන්නේ AD සමානයි DB බව. AD සමානයි DB බව. AD සමානයි DB බව. දැන් ළමයි සාධනය කරන්න යන්න ඕන බලා ගන්න. හරි? සාධනය 3.
සාධනය 3 තුන්වෙනි කොටස සාධනය කරන්න යන්නේ AD සමානයි DB බව. මෙතන අපි තරු ගොඩක් දාලා ලිව්වා මම කහ පාටින් මේක වට කරත් එක්ක. මොකද්ද මේ වට කරේ? ගැටලුවකදී යම් ත්‍රිකෝණ දෙකක් අංග සම කිරීමෙන් පසු එහෙනම් ඉතින් ළමයි දැන් අපි මේ අංග සම කරලා නේද ඉන්නේ. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි අපි මේ. එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කරන බව අවස්ථාවෙන් දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි. මේ වගේ තැනකදී තමයි මේ කහ පාට එක ඕන වෙන්නේ. ගැටලුවකදී අංග සම කිරීමෙන් පසු එම ත්‍රිකෝණ දෙකෙහි ඇති අනෙක් අංගයන් අනෙක් අනුරූප අංගයන් සමාන බව සාධනයකින් තොරව ලබාගත හැකියි. දැන් ඔන්න වැඩේ හරි. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි කිව්වනේ. දැන් අංග සම කරලා ඉවරයිනේ. අංග සම කරලා ඉවර නම් මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංගයන් දැන් අපි සමාන කරපු ටික නැතුව අනිත් අංගයන් දැන් අපි සමාන කරපුවා හේතු ඇතුව හේතු හොය තමයි අපි ලිව්වේ. අනිත් අංගයන් මොනවද? මෙන්න මේ තනීරට ඉස්සරහා තියෙන කෝණය මෙන්න මේ කෝණය මේ ත්‍රිකෝණයේ තනි ඉස්සරහට ඉස්සරහා තියෙන කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා. මෙයාට සමාන වෙනවා. එතකොට අපිට හේතුව ඕනේ නැහැ. හේතුව තමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ කියන එක. දැන් ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. එහෙනම් මේ ඔක්කොම සමාන වෙනවා. මෙයාට සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණ අංග සම නිසා. මේ කෝණයට සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණ අංග සම නිසා. මේ පාදයට සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණ අංග සම නිසා. එහෙනම් ළමයි මේ ත්‍රිකෝණ දෙකේ ඉතිරි අංග ටික ඔක්කොම සමාන වෙනවා මේක අංග සම කරාට පස්සේ. අංග සම කරාට පස්සේ හොඳට මතක තියාගන්න. එහෙනම් අපිට කියන්නේ AD සමානයි DB බව. එහෙනම් AD සමානයි DB බව අපිට කෙලින්ම ලියන්න පුළුවන්. ඔව් අංග සමාන වෙනවා මේ දෙන්න. ඇයි? දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයිනේ. එහෙනම් මේ දෙන්නත් අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි කියලා අපිට එක පේලියයි ලියන්න තියෙන්නේ. මෙන්න මෙහෙමයි ඒක ලියන්නේ. මේ බලන්න. AD සමානයි DB බව තමයි සාධනය කරන්න තියෙන්නේ. සාධනය කරනකොට AD සමානයි DB කියලා කෙලින්ම ලියනවා. හේතුව විදියට අනිවාර්යෙන් ලියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙන නිසා මේ දෙන්න සමාන වෙනවා. අපිට කියවනම් මේ දෙන්න සමානයි කියලා ඒ දෙන්න සමාන වෙනවා කියලා ඊට ඇගි අනුරූප අංග සමාන නිසා ත්‍රිකෝණ අංග සම නිසා මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න කිව්වනම් ඒත් පුළුවන් අපිට කෙලින්ම ලියන්න ඕ සමානයි තමයි හේතුව ත්‍රිකෝණ අංග සම නිසා. බලන්න අංග සම කරාට පස්සේ හරි ලේසි නිකම්ම ලියන්න තියෙන්නේ. දැන් ඊගාවට අපෙන් අහනවා CAD ට සමාන කෝණයක් නම් කරන්න කියලා. CAD ට සමාන කෝණයක් CAD ට සමාන කෝණය මොකද්ද? ඒකෙම අනිත් පැත්තේ කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. එහෙනම් CAD කෝණයට සමාන කෝණයක් නම් කරන්න කියලා කියන්නේ හතරවෙනි කොටස CAD කෝණයට සමාන කෝණයක් වෙනවා. මොකද්ද? CAD ට සමානයි CBD කෝණය. CBD කෝණය. හේතුව DBC කියන්න පුළුවන්. හරි? ඒකට හේතුව අර ඉස්සෙල්ලා හේතුවමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා කියලා අපිට ඒක කියන්න පුළුවන්. ඒකත් අපි යටින් ලියාගමු. මේක ඊගාව එක හතරවෙනි කොටස. සාධනය 4. සාධනය 4. හතරවෙනි කොටස මේකට සමාන කෝණයක් අහන්නේ හේතුව විදිහට මේකේ ඉස්සෙල්ලා හේතුවමයි අපේ හේතුව වෙන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. එහෙනම් හේතුවට මම ඉස්සෙල්ලා එකම ලිව්වා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා කියලා. එහෙනම් ළමයි මේක දැන් ලියා ගන්නයි තියෙන්නේ. පළවෙනි ගාන නිසා ඔයගලන්ට ගැටලු ඇති, ගොඩාක් ගැටලු ඇති. නමුත් බය වෙන්න එපා, මම මේවා නැවත කියලා දෙනවා. ඔක්කොම ගණන් ටියුට් එකේ තියෙනවා. ඉවරයි. සියලු දෙනාටම අයබෝවන්. අයබෝවන් සර්. Yes, sir. අයබෝවන් සර්. I